වින්දනය ලැබපු නිර්මාණ වල ධෛර්යය තමයි ඒව පෙන්වන්නේ. සත්නායක මහත්තයාගේ ගීත ප්‍රසංගය අපි ඇහුවා. ගුවන්විදුලියෙන් ඇහුවා මේකේ මේ ඔබතුමාගේ ගායනයේට වාදක මණ්ඩලය ටිකක් එරෙහි වෙලා වගේ. ඔකට සාමාන්‍යයෙන් මේ භාවිතයේදී කියන්නේ මේ කනට ගහනවා කියලා. සමහර අය මේ ශිල්ප ක්‍රම දැනගෙන හිටියත් භාවිතයට ගන්නට ටිකක් පසුබට වුණා. කියන කීර්ති ප්‍රශංසා වගේම නිന്ദා අපවාද අවලාද වලට ලක්වීම මනුස්ස ස්වභාවයක්. වික්ටර් රත්නායක ශ්‍රී ලාංකීය සංගීත ශාස්ත්‍රයට අති විශිෂ්ට වූ මෙහෙවරක් කළ සංගීතපේදියෙක්. ඒ වගේම සිය ජීවිත කාලය පුරාම විවිධාකාර වූ පුවත් මවන්නෙක්. ඊටත් අමතරව මම දකින එක් විශේෂත්වයක් තියෙනවා. ඔහුගේ ජීවිතය ආරම්භ වූ අවධියේ පටන්ම ජීවිතයේ නොඑක් අවස්ථාවන්හිදී කීර්ති ප්‍රශංසාවන්ට වගේම නිന്ദා අවලාදයන්ටත් මුහුණ දුන් පුද්ගලයෙක්. මම හිතන්නේ අපි එතනින් මේ කතාව පටන් ගත්තොත් හොඳයි වික්‍රය. එක පැත්තකින් බලපුවාම ජීවිතයේ ආරම්භක යුගයේ ඉඳලම ඔබ තරම් මේ කීර්ති ප්‍රශංසා ලැබූ කෙනෙක් වගේම අර මම කලිනුත් කිව්වා වගේ නිന്ദා අවලාදයන්ට මුහුණ දුන් කෙනෙකුත් නැහැ. මට මතකයි ඔබේ සාප්‍රසංගයේ මුළු ලංකාවම වැළඳගත් අවස්ථාවක රසිකාවන් පොඩි බැඳගෙන දොරවල් කඩාගෙන මේ ප්‍රසංගය නරඹන්නට එන අවස්ථාවක ලංකාවේ ප්‍රමුඛතම ගායන වේදිකයක් හැටියට ඔබ කිරුළු දරන අවස්ථාවක ඔබට විවේචනයක් කෙරෙල වෙනවා. ඔහු ගායනා කරන්නේ එහෙම නැත්නම් වික්ටර් ගායනා කරන්නේ පිරිමි හඬකින් නෙවෙයි කියලා. එදා ඉඳලම මේ වගේ අවලාදයන්ට ඔබ මුහුණ දුන්නා. දැන් ආපහු හැරිලා බලද්දී වික්ටරය මොකක්ද ගැන හිතෙන්නේ? ඇත්තම ඒක මම හිතන්නේ ජීවිතේ අපි කවුරු වුණත් ඒක කිසි පැකිලීමකින් තොරව ගන්න ඕන කියලා. කියන කීර්ති ප්‍රශංසා වගේම නිന്ദා අපවාද අවලාද වලට ලක්වීම මනුස්ස ස්වභාවයක්. ඒක නිසා මම හිතනවා ඒකේ තරම් ගණන් ගන්න දෙයක් නෙවෙයි සමන්. නමුත් ඔබ කීවා හරි. මොනතරම් යහපත් දෙයක් කළත් අයහපත් විදිහට දකින අය අයහපත් විදිහට සලකන අය ලංකාවේ ඉන්නවා. ලංකාව විතරක් නෙවෙයි මම හිතන්නේ ලෝකෙ පුරාම ඉන්න ඕනේ. ඉතින් ඒක නිසා මට ඒ ඇති වෙච්ච හිත වේදනාවල් සමහර විට එහෙම නැත්නම් ඒවා අහලා කිසියම් සසලීමකටපත් වුණා නම් මම ඒවට ප්‍රතිචාර හෝ ප්‍රතික්‍රියා දැක්ුවේ නැහැ. ඒ දෙකම එක විදිහට පිළිගත්තා. ඒ කියන්නේ හොඳ කියනවා වගේම නරකත් කිව්වා තමයි. ඉතින් කොහොම වුණත් මම හිතන්නේ ඒවා උපේක්ෂාවෙන් දරා ගැනීමට පුළුවන් වීම පිළිබඳව මම ආපහු හැරිලා හිතනකොට බලනකොට මට හිතෙනවා මම හරි කියලා. ඔබ සියල්ල සතුටෙන් විඳ දරා ගන්නවා. විඳ දරාගෙන ඔබේ ගමන ඔබ යනවා. ඇත්ත. දැන් වික්ටර් අයියා ඔබ මේ ගමන් මගේ යද්දී ඔබ සංගීත ශාස්ත්‍රයට පිවිසුණු අවදියේ ලංකාවේ සංගීත ශාස්ත්‍රය තිබුණු තත්ත්වය හා සසඳන කල ඔබේ නිර්මාණ තුලින් ඔබේ ගීත තුලින් ඔබ මේ සංගීත ශාස්ත්‍රයේ කිසියම් වෙනසක් කරන්න නැත්තම් මේ සංගීත ශාස්ත්‍රයට පෝෂණය කරන්න උත්සාහ ගත්තා. දැන් මෙහෙම ශක්තියක් නැත්තම් මෙහෙම ධෛර්යයක් ඒ තරුණ කාලෙම ලබා ගන්න පුළුවන් වුණේ වීම පිටිපස්සේ මොකක්ද තියෙන හේතුව? මම හිතනවා මම විසින් අනුගමනය කරපු නැත්තම් ශ්‍රවණය කරපු වින්දනය ලැබපු නිර්මාණ වල ධෛර්යය තමයි ඒව පෙන්වන්නේ.
ඒ කියන්නේ මම බොහෝ විට බටහිර සංගීතයේ ශාස්ත්‍රීය පැත්තත් ඒ වගේම දක්ෂිණ භාරතයේ උත්තර භාරතයේ දෙකම ඒ සංගීත සම්ප්‍රදායන් අසුරු කළා වගේම ඒවා අසා වැළඳගෙන සමහර විට මම ගායනය කළා වාදනය කළා. ඉතින් ඒක නිසා ඒ හැම කෙනෙක්ම ඒ හැම නිර්මාණ ඒ වින්දනයක් තුළම මම හිතන්නේ මම කිසියම් ගුරුහරුකමක් ලැබුවයි කියලා. ඒ කියන්නේ මගේ සංගීත විෂයක් හැටියට ගුරුතුමන්ලා 3-4 දෙනෙක් ඉන්නවා. මම ඒව අමතක කරලා කතා කරනව නෙවෙයි. ඔවුන් විසින් මට දෙන ලද ශාස්ත්‍රීය දැනුම හරියටම පදනම් කරගෙන ඒ මත ඉඳගෙන තමයි අර අනිකුත් සංගීත සම්ප්‍රදායන් වින්දනය කළේ හෝ ඒවා අසුරු කළේ හෝ ඒවා අනුගමනය අනුකරණය කරපු අවස්ථාවක් තියෙනවා. මොකද මම නිර්මාණ ජීවිතයට බහිනකොට මට මතකයි ලංකාවේ ගීත ශාස්ත්‍රයේ බැලුවොත් බහුතරයක් ගායක ගායිකාවන් ගායනය කළේ දක්ෂිණ ಭಾರತೀಯ හෝ උත්තර ಭಾರತೀය ගීතවල තනු වලට සිංහල වචන යොදලා. ඉතින් මේකෙන් අපි මිදෙන්න ඕනෑ කියන ඌවනාව මම හිතන්නේ මගේ කුඩා අවදියේ ඉඳලම මට තිබුණා. මට කිසියම් දවසක නිර්මාණ ජීවිතයට බහින්නට එහෙම නැත්නම් නිර්මාණ කිරීමට හැකියාවක් ලැබුණොත් මම මගේම තනු නිර්මාණය කරලා මිසක්කා වෙනත් අයගේ තනු ගායනය කරලා නැත්නම් වෙනත් විදේශීය තනු අනුකරණවාදීව ගායනය කරලා ශිල්පියෙක් වෙන්නේ නැහැ කියන ඌවනාව සහ අවශ්‍යතාවය මට එදා ඉඳලා තිබුණා. මම හිතනවා ඒක මම සාර්ථක කරගත්තයි කියලා. මා විතරක් මේ නිර්මාණ කරගෙන බබළුණේවත් එහෙම නැත්නම් ප්‍රසිද්ධ වුණේවත් ජනප්‍රිය වුණේවත් නැහැ සමන්. මම හිතනවා මගේ නිර්මාණ වෙනත් ශිල්පීන්ට දීලා ශිල්පිනීන්ට මේවා දීලා ඔවුන් පවා මගේ ඒ තනු වලින් ජනප්‍රිය වුණා ප්‍රසිද්ධ වුණා කියලා කියන කාරණේ ගැන හිතනකොට මට අධික සතුටක් අද වුණත් විඳින්න පුළුවන්. ඔබ මේ ගීත ගායනයට ඇලෙඹි මුල්ම කාලයේදී දැන් ඔබ කිව්වා වගේ එක පැත්තක තිබුණා මේ දක්ෂිණ ಭಾರತೀಯ හෝ උත්තර ಭಾರತೀය මේ අනුකරණ ගීත. ඒ වගේම ලංකාවේ තනු නිර්මාණය වුණේ ප්‍රධාන වශයෙන් මම හිතන්නේ බහුතර වශයෙන් උත්තර ಭಾರತೀය රාගධාරී සංගීතය පදනම් කරගෙන. එතකොට ඒවට භාවිතා කරපු උපක්‍රම සංගීතමය භාණ්ඩ සියල්ලම මේ උත්තර ಭಾರತೀය අපි කියනවාද හින්දුස්තානි සංගීතයට නෑකම් කියන දේවල් තමයි මේ අපිට අහන්න, දකින්න, රස විඳින්න ලැබුණේ. හැබැයි වික්ටෝරියාවේ සංගීත ජීවිතය පටන් ගන්න අවදියේ උදාහරණයක් හැටියට අපි ගත්තොත් සිහිල් සුලං රැල්ලේ වැනි ගීතයක හරියට බටහිර සම්භාව්‍ය සංගීතයේ එන විවිධ උපක්‍රම ඔබ භාවිතා කරනවා. හාමනි පාර්ට්ස් වෙන්න පුළුවන්, කවුන්ටර් පාර්ට්ස් වෙන්න පුළුවන්. දැන් මේක ටිකක් අමුතු වැඩක්. ඒ අමුතු වැඩේට කොහොමද මුල පුරන්නේ? ඇත්තෙන්ම අමුත්තක් වුණා තමයි. මට මතකයි මම ඔය අවදියේ හිටපු මගේ රැකියාව වුණේ මේ සංගීත ගුරුපත්වයෙන් පළවෙනි පත්වීම බණ්ඩාරවැල ඇත්තල පිටිය මහාවිද්‍යාලයේ. ඉතින් ඔය සිහිල් සුලං රැල්ලේ කියන ගීතය මම සරලගී වැඩසටහනට ඉදිරිපත් කළා. මේ ප්‍රචාරය වුණාට පස්සේ ගුවන්විදුලියේ මගේ ගුරු මණ්ඩලයේ වැඩ කරපු එක ගුරු මහත්මයෙක් කියනවා රත්නායක මහත්තයාගේ ගීත ප්‍රසංගය අපි ඇහුවා ගුවන්විදුලියෙන් ඇහුවා මේකේ මේ ඔබතුමාගේ ගායනයේට වාදක මණ්ඩලය ටිකක් එරෙහි වෙලා වගේ. ඒ කියන්නේ මේ කවුන්ටර් මෙලඩි කියන එක මේ ගීතයේ යන අතරතුර තවත් ගීතයට අදාළව ගීතයට යාව
තව වාද්‍ය ශිල්පීන් කීප දෙනෙක් වෙනත් දෙයක් වාදනය කරනවා. ඒ කියන්නේ මේක සංවාදනය වීමේදී මොකක්වත් වරදක් නැහැ. නමුත් මේක අහන අයට පුරුදු දෙයක් නෙමෙයි. අහන අයට පුරුදු නැහැ. ඉතින් මට කියනවා මට මතකයි මේ ඔබට අවනත නැහැ වගේ වාදක මණ්ඩලය අපි දැක්කා. ඒ මොකද ඒ කියලා. මම කිව්වා මට නම් එහෙම දෙයක් තේරුනේ නැහැ. හැබැයි ඉතින් මගේ සංගීත නිර්මාණය තුළ එවැනි දෙයක් ඔබට ඇහෙන්න ඇති. මම ගායනය කරන දේ නෙවෙයි වාදක මණ්ඩලයේ වාදනය කරන්නේ කියලා. ඊට අමතරව මේ ගීතයේ තනුවත් සමග යාවෙන හාවෙන එක් වෙන වෙනත් අනුකුත් මේක පසුවින් ඇහෙනවා. ඉතින් ඒක තමයි මේ කවුන්ටර් මෙලඩි නැත්නම් කවුන්ටර් පොයින්ට්ස් කියලා කියනවා. ඉතින් මේවා භාවිතය ඇත්ත වශයෙන්ම එදා තිබුණේ නැහැ. ඉතින් නමුත් මේ මා එකතකින් කියනවා නම් නොසැලී මේ ශිල්පය භාවිත කළා කියලා කියන්න පුළුවන්. මොකද එහෙම කරන්නට කිසියම් දැනුමක් අවබෝධයක් ශිල්පීය ඥානයක් අවශ්‍යයි. ඉතින් ඒක නිසා ඒ දේ මට පමණක් තිබුණාය කියලා මම කියන්න කැමති නෑ. සමහර අය මේ ශිල්ප ක්‍රම දැනගෙන හිටියත් භාවිතයට ගන්නට ටිකක් පසුබට වුණා. මොකද ලංකාවේ එහෙම දෙයක් මෙතෙක් නොතිබුණු නිසා. ඉතින් ඒක නිසා මේ මම හින්දුස්ථානි සංගීතයත් ඒ වගේම ද්‍රවිඩ සංගීතයත් සහ අපරදිග සංගීතයත් මේ සියලු දේ මම වින්දනය කරලා තිබුණා. ඉතින් මේවා තුල ඇහෙන බොහෝ දේවල් ඒ ශිල්ප ක්‍රම වලට අනුගත වෙලා තමයි තිබුණේ. ඉතින් ඒක නිසා ඒ ශිල්පීය ක්‍රම අපිත් භාවිත කළ යුතුයි. එතකොට මේකේ අමුතු යමක් අලුත් යමක් අපිට අහන්නට පුළුවන්, දකින්නට පුළුවන්, ශ්‍රාවකයාට රසිකයාට දෙන්නට පුළුවන් කියන හැඟීම තමයි එදා තිබුණේ. ඉතින් මම හිතනවා ඒක බොහොම සාර්ථකයි කියලා සමන්. අද වුණත් ඒ අනිත් අපේ ලංකාවේ ඉන්න තරුණ වාද්‍ය ශිල්පීන් සහ එහෙම නැත්නම් තරුණ සංගීත අධ්‍යක්ෂකවරු මේ ක්‍රම භාවිත කරමින් අද ඊටාම ජනප්‍රියත්වයේ සහ සාර්ථකත්වයේ වැජඹෙනවා. ඉතින් ඒවා දකිනකොට මට හිතෙනවා අපි විහිං ආරම්භ කරපු ඒ යුගයේ ඒ ශිල්ප ක්‍රම මම හිතන්නේ අද ඊට වඩා ඊටාම අලංකාර විදිහට මේ තරුණ පරපුර භාවිත කරනවා කියලා. ඇතැම් අය ඒවා සොලියුෂන් කරන අවස්ථා තියෙනවා. නමුත් සමහර අය ඊටාම සංයමයකින් ඒ ශිල්පීය ක්‍රම භාවිත කරමින් තම තමාගේ නිර්මාණ බබලවා ගන්නවා කියලා කියන්න පුළුවන්. දැන් ඒ කාලේ ඔබ කිව්වා වගේ මේ රසික ප්‍රජාව වුන් පුරුදු වෙලා හිටියේ ගීතයක් ඇහෙද්දී අපිට දැනෙන්නෙත් අපිට ඇහෙන්නෙත් සමහර ගීතවල අර දැන් තියෙනවා වගේ මේ ආරම්භක වාදනයක් ඉන්ට්‍රොඩක්ෂන් එකක් කියලා විශේෂ දෙයක් නැහැ. අතුරු මේ මැද අතුරු වාදනයක් කියලා ඉන්ටර්ලූඩ් එකක් කියලා විශේෂ දෙයක් නැහැ. අර සින්දුවේ තනුවම තමයි වාදනය කරන්නේ. ඒකට ගායකයා ගායනා කරද්දිත් වයලින් වලින් එහෙම පිටිපස්සෙන් අපිට ඇහෙන්නේ ඒ මෙලඩි එකමයි. ඒ තනුවමයි. එතකොට වික්‍රය දැන් මෙහෙම පුරුද්දක් බහුතර පුරුද්ද මෙහෙම තිබුණේ අපි කියමු ඔබ සංගීත වාදනය ඔබේ ගීත පටිගත කරපු ලංකා ගුවන්විදුලිය ඇතුළේ තිබුණේ මෙහෙම පුරුද්දක්. එතකොට මේ රසික ප්‍රජාව එක පැත්තකින් අනිත් පැත්තෙන් මේ වාදන ශිල්පීන් ඔවුන්ටත් මේක අමුත්තක් වුණාද? නැත්නම් ඔවුන්නුත් මේ වගේ දෙයකට සම්බන්ධ කර ගැනීමේදී අලුත් දෙයකට සම්බන්ධ කර ගැනීමේදී යම් අභියෝගයන්ට කරදරයක් උනේ නැහැ. මොකද බොහෝ ශිල්පීන් ඒ කාලේ පුරුදු වෙලා තිබුණේ තමාගේ වැඩසටහන ඉදිරිපත් කරන්න දවසකට කලින් ගුවන්විදුලියට ගිහිල්ලා මේ සංගීතයේ ස්වර ලිපි කරන නැත්නම් ස්වර ලිපි ලියන සංගීතඥයෙකු කිට්ටු කරගෙන තමාගේ තනුව එයාට කියලා ඒ ස්වර ඒ තනුව එහෙම නැත්නම් ඒ නොටේෂන් ෂීට් එක එතුමාලව ලියව ගන්නවා. ඉතින් එහෙම කරදරයක් මට තිබුණේ නැහැ. මොකද මම ගුවන්විදුලියේ වැඩසටහන් වලට යන පළවෙනි වැඩසටහනේ ඉඳලා
මගේ තනුවල ඒ ස්වර ලිපි ඔක්කොම මම විසින්ම ලියාගෙන කරගෙන සකස් කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා ඒ ස්වර ලිපිය ඒ වාදක මණ්ඩලයේ වාදකයන් ඉදිරියේ තිබ්බහම නොටේෂන් ෂීට් එකට දාපුවාම ඒ නොටේෂන් ස්ටෑන්ඩ් එකට තිබ්බහම ඒගොල්ලෝ ඒකේ තියෙන ඒ ක්‍රමයට මේක වාදනය කරගෙන යනවා. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් වුණේ නැහැ. බොහෝ දෙනෙක් සංගීතය හදාරපු අය හිටියා. ඒ කාලේ නම් අද මං හිතනවා එහෙම අය අඩුයි කියලා. දැන් ඔය එම්.කේ. රොක්සාමි වගේ එම්.ඩබ්ලිව්. පීරිස් වගේ අය දිහා බලපුවාම ඒගොල්ලෝ සංගීතය හදාරපු වාද්‍ය ශිල්පීන්. ඒක නිසා වාදනයට අවශ්‍ය දේ හරියට ලිපි ලේඛන වශයෙන් ලියලා තියෙනවා නම් ඒගොල්ලෝ ඒක වාදනය කරගෙන යනවා. ඉතින් ඒක නිසා මට කරදරයක් වුණේ නැහැ. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. මං ගායන ලෝකයට පිවිසෙන්න කලින් වාදකයෙක්. ඉතින් ආරේ චන්ද්‍රසේනයන්ට ඒ වගේම අමරදේවයන්ට ආර් මුතුසාමි කියන සංගීත වේදිකාට ලයනල් ආල්ගම කියන ඒ සංගීත වේදිකාව සමග මම පටිගත කිරීම රාශියකට වයලින් වාදකයෙක් හැටියට වාදනය කළා. ඒක නිසා වාදක මණ්ඩලයේ ඉන්න අය බොහෝ දෙනෙක් මගේ හිත මිතුරන් වෙලා හිටියේ. ඉතින් මම ගිහිල්ලා වාදනයට අවශ්‍ය ඒ ස්වරලිපිය තිබ්බහම ඒක වාදනය කරනවා මිසක් ඒකට තව අලංකාරයක් හදන්න හදනවා මිසක් ඒක ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒක මට ලොකු පිහිටක් වුණා. දැන් එඩ්ගර් පෙරේරා කියන වාද්‍ය ශිල්පියා මගේ පළවෙනි වැඩසටහනේ ඉඳලා මගේ ගීතවල වාදනය කරපු වාදීන වාදකයෙක්. එතකොට රොක්සාමි මාස්ටර් කියන ඒ සුප්‍රකට සංගීතඥයාත් එහෙමයි. එතකොට විජේරත්න මන්තුංග කියන ඒ තාලවාද්‍ය ශිල්පියාත් එහෙමයි. ඉතින් මේවාට ඒ අනුබලය ඔවුන්ගේ ලැබිච්ච සහයෝගය පිළිබඳව මතක් කරනකොටත් අත් සතුටු වෙන්න පුළුවන්. දැන් අපි මේ කතාව ඉස්සරහට යද්දී අර වික්ටරයා මතු කර තවත් කාරණයක් ගැන කතා කරලා අපි එතනින් ඉස්සරහට යමු කියලා මම හිතුවා. ඒ තමයි මේ වික්ටර් රත්නායක කියන වයලීන වාදකයා. දැන් අපි දන්නවා දැන් ඔබ දන්න හඳුන්වන අපි කියමු උදාහරණයක් හැටියට ගත්තොත් රෝහණ වීරසිංහයන් ගත්තොත් වික්ටරයාට පසු පරම්පරාවේ රෝහණව මුලින්ම ප්‍රේක්ෂකෝ රසිකෝ දැනගන්නේ ගායකයෙක් විදිහට. හැබැයි ඔහු තනු රචකයෙක් වුණාට පස්සේ මේ ගායකයා කියන භූමිකාවෙන් ඔහු අතාරිනවා. නැත්තම් අතහැරෙනවා. දැන් අපි ගත්තොත් සරත් දසනායක ඔහු සිතාර් වාදකයෙක්. ඔහු සිතාරය වාදනය කළා. නමුත් ඔහු තනු රචකයා නැත්තම් සංගීත නිර්මාණ ශිල්පියා වුණාට පස්සේ ඔහුගේ අර සිතාර් වාදන භූමිකාව ගිලිහෙනවා. දැන් වික්ටරයාටත් එහෙම තමයි වෙන්නේ. පස්සේ කාලේ ඉඳන් අපි දකින්නේ වයලීනේ මේ හදිසිය පෝස්ටර් එකකට නැත්නම් පින්තූරයකට පෙනී හිටින්න වයලීනේ අතට ගන්නවා විතරයි අපිට දකින්න තියෙන්නේ. දැන් මේ වයලීන වාදකයා අතහැරීම ගැන නිකන් දුකක් කම්පාවක් වගේ දෙයක්. ඇත්තෙන්ම ඔබ කිව්වා මේ අතහැරියා නෙවෙයි. ඒක විහිං කරපු දෙයක් නෙවෙයි. අර ගායන වේදිකේ හැටියට ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය ලැබෙනකොට ඒ වාද්‍ය ශිල්පියා හැටියට දිගින් දිගටම පවත්වාගෙන යන්න තිබුණු ඒ වාදනමය පැත්ත මම හිතන්නේ අතාරින්න සිද්ධ වුණා. අතහැරියා නෙවෙයි අතහැරුණා. ඉතින් ඒක නිසා ඔබ මතක් කරන වලින්ම කියනවා නම් සරත් දසනායක මර්වින් පෙරේරා පවා හොඳ වාද්‍ය ශිල්පියෝ. ඉතින් ඒ ආයත් එමය. දැන් අද යුගයේ බැලුවොත් අමරසිරි පීරිස් ඉතාම හොඳ වයලීන වාදකයෙක්. ඒ වගේම වියෝලා වාදකයෙක්. සර්පිනාව බොහොම අපූර්වවට වාදනය කරන්න පුළුවන් කෙනෙක්. නමුත් ඔහුගේ මේ වාද්‍යමය පැත්ත මම හිතන්නේ අද ඔහු විහිං අතහැරලා නෙවෙයි අතහැරිලා. ඉතින් ඒකට කාටවත් දොස් කියන්නත් බෑ. මම හිතනවා ඕනම රටක ගත්තොත් එහෙම වෙන්න පුළුවන්. හොඳ පියානෝ වාදකයෙක් ඇත්ත වශයෙන්ම පසු කාලීන හොඳ නිර්මාපකයෙක් වෙනවා. ඔහු සිම්ෆනි ආරේ සංගීත නිර්මාපකයෙක් වුණාම අර ඔහුගේ පියානෝ වාදනයෙන් ඔහු ඉවත් වෙනවා.
මොකද පියානෝ වාදය ශිල්පියෙක් එයා වෙනුවට වෙන කෙනෙක් ගන්නවා. අරගෙන එයාගේ නිර්මාණය ඔහුලවා එළිය කරගන්නවා. නැත්නම් ඔහුලවා ලස්සන කරගන්නවා. ඉතින් ඒ වගේ දේවල් මම හිතන්නේ ලෝකේ පුරාම සංගීත ලෝකේ සංගීත ශාස්ත්‍රයේ සිද්ධ වෙනවා. මම හිතනවා අර වාද්‍ය ශිල්පියා වශයෙන් සංගීතයට නැත්නම් නිර්මාණ වලට දායක වුණු කාලේ ගැන හිතනකොට පොඩි කනගාටුවකුත් ඇති වෙනවා. මේ ආයත් එක්කලා එකටම ඉඳගෙන මට වාදිකෙක් වෙන්න තිබ්බා නේද කියලා අදත්. නමුත් ওই දෙක එකට කරන්න අමාරුයි. එකට කරන්න අමාරුයි සහ මේ දෙක සමගාමීව ගෙනියම තමයි අමාරුම දේ කියලා මේ සමන් මට කියන්න වෙනවා. ඔබ කසාද බැන්දට පස්සේ ඔබේම ලෝකයක් නේ ගොඩනගා ගන්න හදන්නේ. සමන් for you. ඔබට ආදරය සමග රසගුණ පිරිනමන නාලිකාව. ඔයා කොනිත්තන්නේ නැහැ ඔයාගේ හැටි. ඔයා දන්නවනේ මේ රිදෙන්නේ නැතුම් ඔපරේෂන් කරන්න. මාධ්‍යවේදියෙක් විදිහට රිදෙන්නේ නැතුම් ඔපරේෂන් කරන දොස්තර කෙනෙක් තමයි සමන් අතවදී. මම ඔබේ කටහඬට ගොඩාක් ආදරය කරපු කෙනෙක්. දැන් අද මේ කතා බහ කරන අතරතුරෙත් මේ සියලුම මේ තාක්ෂණික කටයුතු ගැන මේ වග බලාගන්නේ ඔබතුමා. ඒ ඔබේ ආවත්කාලින වෙලා නිසා. ජීවිතය වෙනස් කරවන සිතුවිලි සෙත්තාම්. කිසියම් පූජනීය ස්ථානයක ළඟට ගිහිල්ලා මේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන ආකාරය තමයි මගේ මේ තනුව නිර්මාණය කරද්දී මගේ හිතේ નિરાයසෙම ඇති වුණේ. ඒ හින්දා තමයි මම මේ සංගීත කණ්ඩායමේ ආනන්ද රාජ කරුණාත් සභාව ඉදිරියට ආවා. ඇවිත් ඔහු කිව්වා කවියක්. මෝ මරණටම කී පින්හාමි හට පුතුවන තොට ගමුවේ අයියට තුට්ටුව පනම කරමි. මේ කවිය කිව්ව ගමන් සභාව ගල් ගැහුණා. ජීවිතයේ පරිස්සම. මේ අක්‍රිය දුම්පානේ ගොදුරු විදිහට නිවසේ සිටින කාන්තාවන් ලක් වෙන්න පුළුවන්. නීතිය ගැන දැනගෙන ඉන්න ඕන වගේම යම්කිසි ප්‍රශ්නයක් ආවහම ඔබට උදව් ලබා ගන්න පුළුවන් ආයතන ගැනත් ඔබ දැනුවත් වෙන්නට ඕනේ. ඉතින් තමයි අපි ඇස්බෙස්ටෝසිස් කියලා පිළිකාවක් ලෝකේ නිතර අපි අහන්නේ. රසවත් ජීවිත අත්දැකීම්. සෙබා what's my second number? ගෝඨාභය රාජපක්ෂ. ඔබේ කැමැත්ත මත තෝරා බේරා ගැනීමට ප්ලේලිස්ට් ගණනාවක්. ඒ කලාවේ යෙදෙන යම්කිසි නිර්මාණාත්මක ඉඩක් තියාගත්තේ නැත්නම් මගේ ජීවිතය ඇතුළත මට යම්කිසි අඩුවක් දැනෙනවා. සමන් for you. අප හා එක්වීම සඳහා සබස්ක්‍රයිබ් කරන්න. වැඩි විස්තර ලබා ගැනීම සඳහා බෙල් අකුණ ක්ලික් කරන්න. මුලින්ම කැමති මම සත් සමුද්‍රමගේ චරිතයට ඊළඟට ටෙලිනාට්‍යම කන්දේ ගෙදර. ජීවිතයට අවශ්‍ය සියල්ල එකම නාලිකාවක. සමන් for you. ආදරේ නාලිකාව. ගායකයාගේ භූමිකාව සහ සංගීත නිර්මාණවේදියාගේ භූමිකාවට ආවට පස්සේ අපි අර කලින් කතා කරගෙන හිටපු මාතෘකාවම ඔබ මේ සංගීතය මේ නිර්මාණ කිරීමේදී ඔබේ නිර්මාණ කටයුතු සඳහා නොබියව මේ වාද්‍ය භාණ්ඩ භාවිතයේදී සමහරු ගුවන්විදුලියේ සරල ගී වැඩසටහනක් සඳහා කිසි ලෙසක භාවිතා නොකරපු වාදන භාණ්ඩ ඔබ විශේෂයෙන් අපරදිග වාදන භාණ්ඩ ඔබ ඇසුරු කරනවා. ඒ වගේම ඔබ මේ ගුවන්විදුලියේ තියෙන අවම තාක්ෂණික පහසුකම් යටතේ ලෝකයේ තියෙන යම් යම් උපරිම ගීත සඳහා පාවිච්චි කරන නවීන තාක්ෂණය ඔබ ඇසුරු කරනවා. මේක ගැනත් අපි කතා කරොත් හොඳයි මම හිතන්නේ. මං හිතන්නේ අපි නැති බැරි කමින් පෙළෙන එක තමයි නිර්මාණ ජීවිතයට ලැබුණු පෝෂණය කියලා. ඒ කියන්නේ එහෙම දෙයක් ලංකාවේ තිබුණේ නැහැ. එවැනි වාද්‍ය භාණ්ඩ වාදකයෝ හිටියෙත් නැහැ. ගුවන්විදුලියේ හිටියේ නැති නිසා අපි මේ යුද හමුදා වාදක මණ්ඩලයෙන් එහෙම නැත්නම් වෙනත් පිටස්තර මේ වාදක පිරිස් වලින්
මේ අපි වාදකයෝ ගෙන්න ගත්තා අපේ නිර්මාණ වලට දායක කරගන්නට. ඉතින් මම හිතනවා ඒ වගේන් අපේ ගීත ශිල්පයට එහෙම නැත්නම් ගීත ශාස්ත්‍රයට කිසියම් කලෙලියක් ආලෝකයක් ලැබුණා කියලා. ඉතින් එහෙම හිතද්දි සමන් ඇත්තෙන්ම ඒ කරපු පෙරලිය ඒ යුගය ගැන මතක් කරනකොට එහෙම දෙයක් කරපු නිසා තමයි අද නිර්භයව මේ තරුණ සංගීතඥයන්ට ඒවා විතරක් නෙවෙයි වෙනත් භාණ්ඩ යනාදී භාවිතය කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් ඒ කාලේ මට මතකයි අපිට මේ සැක්සොෆෝනයක් එහෙම ගෙනියන්න මේ දෙන්නෙම නැහැ. ඒ කියන්නේ අපේ මේ වාදන මේ වලට එහෙම නැත්නම් අපේ ගීත වලට වාද්‍ය ශිල්පියෙක් හැටියට අපිට ගෙනියන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවල මම ඇතැම් විට ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල්තුමාලකට පවා ගිහිල්ලා ඒවට පිළිතුරු හොයාගෙන එහෙම නැත්නම් ඒවට අනුමැතිය අරගෙන මේ ගීතවලට මේ භාණ්ඩ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒ දඩබ්බරකම අද හොඳ වෙලා තියෙනවා කියලා. අපි ඒ සංගීත භාණ්ඩ පැත්තෙන් අනික් කාර්යනත් මම හිතන්නේ අපි පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ මේ තාක්ෂණික දඩබ්බරකම. දැන් අපි උදාහරණ හැටියට ගත්තොත් ඔබේම හඬින් හාමනි පාර්ට්ස් එකට ගායනා කළ ගීතය නලවා කිසලලවන් නලවා ගීතය. ඒ වගේම ඔබේම හඬ අවස්ථා දෙකකදී එකට යොදාගත් මාලිනී. එතකොට අර චිප්මන්ක් සම්ප්‍රදාය ලංකාවට හඳුන්වා දුන්නු පුංචි හාමු ගීතය. මේවා දඩබ්බර වැඩ. ඒවා ඉතින් ඇත්තෙන්ම සමන් මට අදත් මතක් වෙනකොට ඒවා මගේ විතරක් සහයෝගයෙන් එහෙම නැත්නම් මට විතරක් උමනාව තිබිලා කෙරෙන දේවල් නෙවෙයි. දැන් ජූ ආර්යමල් වැනි කෙනෙක් එහෙම නැත්නම් රංජිත් එදිරිසිංහ කියලා තව කාර්මික ශිල්පියෙක් හිටියා. එතුමාලට උමනාව තිබුණා මගේ කටහඬින් මගේ නිර්මාණ තුලින් අලුත් යමක් මේ කාර්මික පැත්තෙනුත් කරන්න ඕන කියලා. ඒ අනුව තමයි ඔය මාලිනී වගේ ගීතයක් නිර්මාණය වුණේ. ඒ වගේම චිප්මන්ක්ස් කියන ඒ ගායන ක්‍රමයේ සිංහල ගීතයට හඳුන්වා දුන්නේ එතුමන්ලාගේ තියෙන දක්ෂකමෙන් බොහෝ විට. ඒ උපකාරය ඒ උදව්ව මම හිතන්නේ මගේ නිර්මාණ එලි දක්වන්නට බොහෝසේ උපයෝගී වුණා කියලා උපයෝගී කරගත්තා කියලා මට මතක් කරන්න පුළුවන්. යූ ආර්යමල් කියන්නේ ඇත්තෙන්ම නාට්‍ය ශිල්පියෙක් නළුවෙක්. ඒ වගේම එතුමාට ගායනය කරන්නත් පුළුවන් හැකියාව තිබුණා. ගුවන්විදුලියේ හැබැයි කාර්මික පැත්තේ තමයි හිටියේ. ඉතින් මේ කාර්මික වේදියා එහෙම නැත්නම් මේ කාර්මික ශිල්පියා මගේ ගීතවලට විශාල ආලෝකයක් ලබා දුන්නා කියලා මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඔබේ ජීවිතයේදී ආපහු හැරිලා බලනකොට තවත් සුවිශේෂ වූ සම්දිස්ථානයක් තමයි සාප්‍රසංගය. මේ සාප්‍රසංගය මම අවස්ථා කිහිපයකදීත් හඳුන්වලා දීලා තියෙන විදිහට අවධාරණය කරලා තියෙන විදිහට මේක යම්කිසි උපසංස්කෘතියක් අපේ සමාජය තුළ නිර්මාණය කිරීමට තරම්ම ශක්තිමත් දෙයක් බවට පත් වුණා. දැන් ඇයි මෙහෙම ප්‍රසංගයක් කරන්න වික්ටරයට හිතෙන්නේ මුලින්ම? දැන් ඒ අවධිය ගැන හිතනකොට ඒ අවධිය නෙවෙයි මම ශිල්පියෙක් වෙන්නත් පෙර ඒ නිර්මාණ අවධිය ගැන කතා කරනකොට සුනිල් ශාන්තයන් ඒ වගේම පණ්ඩිත අමරදේවයන් අපිට මතක් කරන්නට වෙනවා. ඒ වගේම ආනන්ද සමරකෝණුවන් මේ සංගීත වේදිකව මම හිතන්නේ ඒක පුද්ගල ප්‍රසංග කරන්නට ඇති. නමුත් දිගින් දිගට මේක පවත්වාගෙන යන ඒක පුද්ගල සම්ප්‍රදායක් බිහි වුණේ නැහැ. සමහර විට ගීත සන්ධ්‍යාවක් හැටියට බොරැල්ලේ YMBA ශාලාවේ මේ පොඩි ශාලා තුළ එතුමන්ලාගේ ගීත ගායනා සන්ධ්‍යාවන් තියෙන්න ඇති. ඒක පුද්ගල ප්‍රසංගයක් හැටියට ආරම්භයේදීම. ඒ කියන්නේ මෙහෙම ප්‍රසංගයක් ආරම්භ කරන්න ඕනේ.
කියලා නමක් යොදලා මෙහි ගීත අනුපිළිවෙලක් හරියටම හදලා වාද්‍ය ශිල්පීන් හරියටම ඒ ආසනවල හිටවලා වයලීන ගාන මේ තරම් සිතාර් ෆ්ලූට් තබ්ලා ඩෝල්කි ඩෝලක් එහෙම නැත්නම් අපේ තියෙන මෙහි ශ්‍රී ලාංකික වාද්‍ය භාණ්ඩ බෙර තම්මට්ටම් උඩක්කි වගේ භාණ්ඩ භාවිත කරමින් බොහොම ස්ථාවර විදිහට ඒක පුද්ගල ප්‍රසංගයක් ආරම්භ කළා කියලා ඇත්තෙන් මට මතක තියෙන්නේ. මම කළ නිසා නෙවෙයි, සා ප්‍රසංගය තමයි මේ වෙනස කරේ. ඉතින් ඇත්තෙන් පසු කාලීනව ඔය කිව්ව අපේ ජ්‍යෙෂ්ඨ සංගීතඥයන් ගායන ශිල්පීන් මගේ ප්‍රසංගයේ විශේෂ අමුත්තන් හැටියට සහභාගී කරවන්නට අවස්ථාව මට තියෙනවා. සා ප්‍රසංගය ආරම්භ කරද්දී හිතේ කොහේ හරි තැනක තිබුණද මේ ප්‍රසංගය මේ තරමට ජනප්‍රිය වෙයි කියලා? සහතිකෙන්ම එහෙම තිබුණේ නැහැ. 1973 ජූලි මාසේ 20 වෙනිදා 23 වෙනිදා අපි ලුම්බිනි නගහලේදී තමයි පළවෙනිම සා ප්‍රසංගය කළේ. එදා කරනකොට මම කවදාවත් බලාපොරොත්තු වෙන්නේ මෙහෙම ඉදිරියට ප්‍රසංග ගණනාවක් අපිට කරන්නට සිද්ධ වෙයි කියලා. එහෙම සිදු කරන්නට ඕනෑ කියන චේතනාවක් බලාපොරොත්තුවක් තිබෙත් නැහැ. නමුත් එදා අර ඔබ මුලින් මතක් කරා වගේ මේ වීදුරු ජනෙල් කඩාගෙන බිඳගෙන දොරවල් කඩාගෙන සෙනග රැස්ුණ හින්දා අපිට පහුවදා එවලෙම තීරණය කරන්නට උනා පහුවදාත් මේ ලුම්බිනි නගහල අරගෙන ප්‍රසංග දෙකක් කරනවා කියලා. ඉතින් ඔය අර ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ රසවතුන්ගේ තියෙන බලවත් ඉල්ලුම සහ ඒ බලවත් ඕනෑකම නිසා තමයි ප්‍රසංගයේ දහස් ගාණක් අභිවාහ අපිට කරන්න උනේ. සා ප්‍රසංගයේ විශේෂත්වයක් තමයි ඒක වැඩිපුර මතු නොවන කාරණයක්. යාපනයේදී ඔබේ ප්‍රසංගයට දෙමළ ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාර. ඇත්තම දැන් සංගීතය කියලා ගත්තහම සංගීතයේ භාෂාවක් අවශ්‍ය නැහැ කියලානේ කියන්නේ. සංගීතමය වුණාම එතනම භාෂාවක් ගොඩනගෙනවා. ඒක නිසා මේක විශ්ව වින්දනයකටපත් වුණා මිසක් ජාතියකට විතරක් නතු ජාතියකට විතරක් විඳින්නට පුළුවන් ප්‍රසංගයක් උනේ නෑ සමන්. ඒකත් අපිට විශාල සතුටක්. කියන්නේ අපි ද්‍රවිඩ සංගීතය අහනවා විඳිනවා, ඒ ගීත ගයනවා, හින්දුස්ථානි ගීත ගයනවා, අහනවා වගේ වින්දනය ලැබනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි සිංහල සංගීතයේ මේ ශිල්පීන්ට ඒ වෙනත් ජාතීන් අතරේ ජනප්‍රියත්වයක් නැත්නම් ප්‍රසිද්ධියක් ලැබෙනවා නම් අපි ඒකටත් සතුටු වෙන්න ඕනේ. ඒ අවස්ථාව පොඩ්ඩක් සිහිපත් කරන්න පුළුවන් ද යාපනයේ වීරසිංහ ශාලාවේ පැවති ප්‍රසංගය පිළිබඳව ඔබට තියෙන පුද්ගලික රස මතක? ඇත්තෙන්ම මට මතකයි දෙමළ භාෂාවෙන් මගේ ගීතවල වචන ලියලා මේ ගීතේ නැවත ගායනය කරන්නයි කියලා කියලා තියෙනවා. මොකද සිංහල ලියන්න බැරි රසවතුන් හරියට ප්‍රේක්ෂකාගාරයේ හිටියා. යාපනයේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා මහාචාර්ය කෛලාසනාදන්. ඔව්. කෛලාසපති. ඔව්. එතුමා විශේෂ ලිපි සපයලා තිබුණා අපේ ඉංග්‍රීසි පත්තරවල විශේෂයෙන්. මෙවැනි දේවල් තව සිද්ධ වෙන්නට ඕන. අපේ ජාතියේ සමගිය ජාතික සමගිය පවා මේ මෙතනින් තව වැඩි වෙනවා නොබිනී පවතිනවා කියලා. ඉතින් අන්න ඒ වගේ මතක තමයි තියෙන සමන්නේ ගැන විශේෂයෙන් තවත් මතක් කරන්න දෙයක් තියෙනවා. ඔය අවදියේ මහාචාර්ය සුනිල් ආරියරත්න ඒ වගේම ආචාර්ය අපේ පති ධර්මසේන පතිරාජ එතකොට
මහාචාර්ය සුචරිත ගම්ලත් මේ විද්වතුන් යාපනයේ සරසවියේ කතිකාචාර්යවරු හැටියට වැඩ කරපු යුගය. ඉතින් බොහෝ විට මගේ ප්‍රසංග සංවිධායකයන් උනේත් එතුමන්ලාමයි. ඉතින් ඒක නිසා ඒවා මතක් වෙද්දී ඇත්තෙන්ම අර තුඩු කඳුළු කියලා කියන්නේ ඒ වගේ මේ ඇහැ තෙත් වෙනවා මේ එවැනි ප්‍රසංග මම හිතන්නේ ඒක පුද්ගල ප්‍රසංගයක් මෙතෙක් යාපනයේ කෙරෙලා නැහැ. යාපනයේ අර්ධද්වීපයේ ඒක පුද්ගල ප්‍රසංගය හැටියට ආරම්භක මේ ප්‍රසංගයක් හැටියට කළේ සා ප්‍රසංගය. තාම එවැනි අවස්ථාවක් සිංහල ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට කරන්නත් බැරි වුණා. ඒ වගේම සාප්‍රසංගය සඳහා මේ විදේශ රටවල ඉන්න ලාංකිකයන්ගෙනුත් දැඩි ඉල්ලීමක් තිබුණා. සහතිකෙන්ම මුල්ම විදේශගත ප්‍රසංගය අපි කරේ එංගලන්තේ. ඊට පස්සේ නම් මම හිතන්නේ කරපු රටවල් ගාන මට දැන් මතක් කරන්න අමාරුයි. ඒ තරම් රටවල් ගණනාවකට අපි ඒක පුද්ගල ප්‍රසංගය ඉදිරිපත් කරන්නට යන්න උනා. ඉතින් විදේශගත අපේ ශ්‍රී ලාංකිකයන් විතරක් නෙවෙයි ඔවුන්ගේ හිතවත් වන විදේශික බහුතුන් පවා මේ ප්‍රසංගයේ විඳින්න පටන් ගත්තා. ඉතින් ඒක නිසා විශාල සතුටක් තියෙනවා. ඒක පුද්ගල ප්‍රසංගයක් කරපු මහා ආඩම්බරයක් දැනෙනවා නෙවෙයි බොහොම අහිංසක වින්දනයක් සමග සතුටක් ඒ තුල තියෙනවා කියලා කියන්න ඕන තමයි. දැන් අනික් එක අපි වික්ටරයාගේ දකින මේ තව සුවිශේෂත්වයක් තමයි ඔබ මේ නිර්මාණකරණයෙන් බැහැර වුණේ නැහැ. ඔබට හැකි සෑම අවස්ථාවකම මේ සාකච්ඡාව පටිගත කරන අවස්ථාව වනතුරු ඔබ නිර්මාණකරණයේ යෙදුණු කෙනෙක්. දැන් මේ ඊයේ පෙරේදත් ඔබ චිත්‍රපටයක් සඳහා සංගීත නිර්මාණය කළා. මොනවාර විලක් කියලා අලුත් චිත්‍රපටයක් අලුත්ම අධ්‍යක්ෂවරයෙක් ඒක චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. ඉතින් එතුමා මට ඇවිල්ලා කතා කරා මේ සංගීතයේ සපයලා දෙන්න කියලා. මම හිතන්නේ දැන් තරමක් දුරට මේකේ පටිගත කිරීම කරලා තියෙනවා. තව ඉදිරියට කරන්නටත් තියෙනවා. පසුබිම් සංගීතයට එහෙම අත තියලවත් තාම නැහැ. අර ඔබ මතක් කළා වගේ අවුරුදු දැන් 79ක් වෙනවා මගේ වයස. ඉතින් මේ වෙලත් අලුත් නිර්මාණ වලට අත තියන්නට පුළුවන් වීම හැකියවීම සහ මා එසේ කළ හැකි සංගීතඥයෙක් කියලා තාම ලංකාව පිළිගැනීම පිළිබඳව මගේ සතුට ප්‍රකාශ කරන්න කැමතියි. වික්ටරයා දැන් මේ වර්තමාන සංගීත ශාස්ත්‍රය ඔබ දකින්නේ කොහොමද? අපි සමහර වෙලාවට මේ ගීත කියලා අහන දේවල් අපිට අහන් ඉන්න අමාරු අවස්ථාවල් තියෙනවා. ඒ වගේම අලුත් පරපුරේ සමහර ගීත අපි ඊටාම හොඳින් රස විඳින අවස්ථාවල් තියෙනවා. දැන් මේ කලබගෑනිය මැද්දේ දැන් ඔබ අපිට වඩා ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් එක පැත්තකින් සංගීතය පිළිබඳව මහා දැනුමක් ඇත්තෙක් අදටත් නිර්මාණකාරී යෙදෙන්නේ ඒකෙන් අදහස් කරන්නේ ඔබ එදාට පමණ නෙවෙයි අදටත් වර්තමානයේටත් ඔබේ නිර්මාණ ගැලපෙනවා කියන එක. ඔබ දකින්නේ කොහොමද අද අපේ රටේ තියෙන මේ සංගීත ශාස්ත්‍රය පිළිබඳව? මම හිතන්නේ බහුතරයක් දිහා බොහොම විමසිල්ලෙන් විමර්ශනාත්මකව බලනවා නම් සමාන සංගීත ශිල්පය ශාස්ත්‍රයක් හැටියට හදාරනවා අද දකින්න අමාරුයි. ඇත්තෙන්ම හොඳ ගමනක් යන්නට නම් නිර්මාණකාරයෙක් හැටියට වේවා ගායකයෙක් හැටියට වේවා ගායිකාවක් හැටියට වේවා මේ තමා යන මේ වෘත්තීයමය ශිල්පය මේ හදාරන්න ඕනේ. දැන් අපි භාෂාව ඉගෙන ගැනීමේදී කියනවා සාක්ෂරතා ඥානය කියලා. අකුරු කියවීමේ ලිවීමේ ඒ දක්ෂතාවයට එහෙම කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ සංගීතයේදීත් එහෙම තමයි. සංගීතයේදී මේ සාක්ෂරතා ඥානයේ භාෂාවේදී වගේම සාස්වරතා ඥානය කියන එක ඇති කරගත්තොත් ගොඩක් හොඳයි. ඒ වගේම සමාජයේ දැනුම ඉදිරිපත් කරන්නට නැත්නම් තව කෙනෙකුට කරලා පෙන්වන්නට කියලා පෙන්වන්නට ඒ වගේම වාදනය කරලා පෙන්වන්නට වාද්‍ය භාණ්ඩයකුත්
හදාarලා තියෙනවා නම් මේ දෙක සංකලනය වෙනකොට මං හිතන්නේ සම්පූර්ණ ශිල්පියෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ ශිල්පියෙක් බවට පත් වීමට පහසුකම් ලැබෙන්නේ මං හිතන්නේ ওই කියපු දේවල් සතත අභ්‍යාසයේ යෙදෙනවා නම් පමණයි කියන එකත් මා කියන්න ඕන. කිසිම ශාස්ත්‍රයක් හදාරන්න නැතුව හිටපු ගායකයෝ ලංකාවේ ඉතාම ජනප්‍රිය ගායක ගායිකාවෝ හිටියා. නමුත් අද ඊට වඩා වෙනස්. ලෝකේ වෙනස් වෙනවනේ. ඒක නිසා අද විදේශගත නිර්මාණත් එක්කලා හැප්පෙන්න උරෙන් උර ගැටෙන්න නම් මම හිතන්නේ අපේ නිර්මාණකරුවොත් සංගීත ශිල්පය හැදෑරුවොත් හොඳයි කියලා මම හිතනවා. දැන් ශිල්පය හැදෑරීම වගේම ඔබ කිව්වා වගේ මේ අභ්‍යාසය ඊටාම වැදගත් වෙනවා. දැන් වික්ටරයා කොහොමද මේ අභ්‍යාසය මේ ජීවිතයේ මුලින් ඉඳලා මේ වෙනකම්ම මේ අභ්‍යාස කටයුතු සඳහා කොහොමද කාලය කැප කරේ? දැන් මගේ පියා මට සර්බිනාවක් අරන් දෙනකොට මට අවුරුදු 9ක් හෝ 10ක්. ඉතින් එදා ඉඳලා ඒ වාද්‍ය භාණ්ඩයත් එක්කලා මම සින්දු කියමින් නැත්නම් ගායනය කරමින් අනුන්ගේ ගීත අත් වශයෙන්ම වෙනත් අයගේ ගීත ජනප්‍රිය ගීත ගායනය කරමින් මේ සර්බිනාව වාදනය කරන්න පුරුදු වුණා. ඉතින් අර ඔකට සාමාන්‍යයෙන් මේ භාවිතයේදී කියන්නේ මේ කනට ගන්නවා කියලා. ඒ කියන්නේ කනෙන් අහපු දේ අර වාද්‍ය භාණ්ඩයට අනුගත කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ අනුව තමයි ඒ මගේ සංගීත ජීවිතය ආරම්භ කළේ. ඊට පසු කාලේ ඉනවා සංගීතයේ හදාරන්නට එහෙම නැත්නම් ශාස්ත්‍රීය දැනුමක් ලබන්නට ඕනෑය කියලා මට හිතුනේ නැහැ. මගේ තාත්තාට හිතිලා මාව මහනුවර MGP කලායතනයේ සිල් පෙරේරා මැතිතුමා ළඟට ගිහිල්ලා බාර දුන්නේ. එතුමා තමයි මූලිකවම මට ශාස්ත්‍රීය සංගීතයේ හදාරන්නට උපකාර වුණේ උදව් කළේ. ඉතින් ඔන්න ඔය එතනින් පටන් ගත්ත අභ්‍යාසය මම හිතන්නේ ඒ අභ්‍යාසයේ තාම මම යෙදෙනවා කියලා. ඉතින් ඒක තමයි අර ගුරු මුඛයෙන් අපිට කියලා දීලා තියෙන්නේ සතත අභ්‍යාසය අත්‍යවශ්‍යයි කියලා. ඉතින් මේ අභ්‍යාසය කරන්නට අද තරුණ පරපුර පෙළඹෙන්නේ නැහැ කියන එක ගැන පොඩි කනගාටුවක් දුකක් ඇති වෙනවා සමහරවිට. දැන් අපි බොහෝ කතා කරා වික්ටරයාගේ සංගීත ජීවිතය ගැන. අපි ඔබේ සමස්ත ජීවිතය ගැන අපි කල්පනා කරලා බැලුවොත් සමහර විට අපිට ජීවිතය දිහා ආපහු මෙනෙහි කරලා බලද්දි හිතෙනවා මෙන්න මේ වෙලාවේ මම මේ දේ කරා නම් කියලා සමහර විට හිතෙනවා අයියෝ මට ඒ දේ කරගන්න බැරි වුණා කියලා. කියන්නේ ජීවිතය අත්හැරිච්ච දේවල්. ඒ විශේෂ මතකක් කරන්න අමාරුයි සමහර. නමුත් ඇතැම් විට හිතෙනවා ඒක ඕනෑම නිර්මාණවේදියෙකුට හිතෙන හිතවිල්ලක් මනෝභාවයක් වෙන්න පුළුවන්. දැන් ගීතයක් ගායනය කරලා ඉවර වෙලා මේක පටිගත වෙලා ඒක නැවත අහනකොට හිතෙනවා ෂා මට මේක මීට වඩා ලස්සනට කරන්න තියුණා කියලා. ඒක තමයි නිර්මාණවේදියෙකුගේ ගුණය. ඒ කියන්නේ මීට වඩා හොඳ දෙයක් මෙතන කරන්න තියුණා කියලා. ඒ අර සංගීත නිර්මාණයේදී පාවිච්චි කරලා තියෙන ශිල්ප ක්‍රම සහ වාද්‍ය භාණ්ඩ හැසිරවීම යනාදී දිහා බලනකොට මේක මෙන්න මේ වාද්‍ය භාණ්ඩයෙන් වාදනය වුණා නම් මීට වඩා රසවත් කියලා හිතන වෙලාවල් තියෙනවා. අන්න එහෙම අර කනගාටුවක් ඇති වෙන එහෙම නැත්නම් අපරාධේ මට මේ දේ එදා කරන්න තියුණා කියලා ඒ හිතන අවස්ථාවන් අදත් මතක් වෙනවා. මං හිතනවා අර මුලින්ම මතක් කළා වගේ සංගීතඥයෙකුට විතරක් නෙවෙයි නිර්මාණවේදියෙකුට ඕනෑම විෂයකදී හිතන හිතවිල්ලක් වෙන්න පුළුවන්. දැන් එදා මම හිතන්නේ සීගිරි බෙයදේ අඳපු චිත්‍ර දිහා අද දකින්නට පුළුවන් නම් ඒ චිත්‍ර ශිල්පියාට මෙහෙම නෙවෙයි මට අදින්න තිබුණේ කියලා බොහෝ විට එතුමා හිතන්නේ ඉඩ තියෙනවා. මෙන්න මෙතන මේ විදිහට වුණා නම් මේ වර්ණය පාවිච්චි කරා නම් කියලා සමහරට එතුමා හිතන්නේ ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ කලාකාරයෙකුටත් එහෙමයි. තමා ගැයූ ගීතයක වුණත් ෂා මෙතන මීට වඩා ලස්සනට මට ගායනය කරන්න තිබුණා. මම එදා මේක කරේ නෑනේ කියලා දුක හිතෙන අවස්ථාවන් පසුතැවෙන අවස්ථාවන් වෙන්න පුළුවන්. ඔබට කවුරු හරි දුන්නොත්
අවස්ථාවක්. ඒ පැරණි නිර්මාණ අතරතුරින් එක නිර්මාණයක් ඔබට අවස්ථාව දෙනවා. හරි. මේ දැන් මේක මීට වඩා හොඳයි කියලා ඒ හිතෙන දේ ඔබට අතීතයට බලපාන පරිදි කරන්න වරමක් දුන්නොත් මොකද්ද තෝරගන්න ගීතය? මට එහෙම එකපාරටම ඒ තෝරා ගැනීම පිළිබඳව නම් කතා කරන්න බෑ. නමුත් ඇතම් නිර්මාණ තියෙනවා මට අද ලැබුණොත් මම හිතනවා තව අවුරුදු 10කට 15කට ඉස්සරහට ඊට වඩා රසවත්ව විඳින්න පුළුවන් සමාජයකට දෙන්න පුළුවන් කියලා. තව ඉදිරියටත් මේ නිර්මාණයේ බබලෙන්න ඕන, මේ නිර්මාණයේ පවතින්නට ඕන. දැන් ඇහෙනවට වැඩිය, දැන් දකින්නවට වැඩිය අලංකාර විදිහට මේක තව අවුරුදු ගණනාවක් ඉදිරියේදී තියෙන්නට ඕනෑ කියන ඒ නිර්මාණය අහවල් එකයි කියලා නම් කියන්න අමාරුයි. මොකද මේ සෑම නිර්මාණයක්ම මගේ නිසා, බහුතරයක් මගේ නිසා මට ඒක එකක් කියලා නම් කරන්න අමාරුයි සමහර. ඔබේ ජීවිතය පිළිබඳව ආපහු හැරලා බලද්දී ඔබ තෘප්තිමත්ද? සාධකෙම තෘප්තිමත්. ඒ කියන්නේ ශිල්පීක වශයෙන් මට එන්නට පුළුවන් උපරිම තලයට මා ආවයි කියලා මම හිතනවා. ඒක මට බොහෝ දෙනෙක් උදව් උපකාර කරපු අය ඉන්නවා. මගේ ගුරු බහතුන් ඇතුළු මගේ මිත්‍රශීලී බොහෝ දෙනෙක් වාද්‍ය ශිල්පීන්, ඒ වගේම හිතවත් ගේපද රසකයන්, ඒ වගේම පටිගත කිරීම යනාදී කරමු කාර්මික පැත්තේ අති දක්ෂයින්. ඉතින් ඒවා ගැන හිතනකොටත් අද ඔවුන් හිටියානම් කියලා මට හිතන අවස්ථා තියෙනවා සමහර. හොඳයි. ඒ තමයි වික්ටර් රත්නායක. මෙතෙක් නොවිඳි YouTube රසයක් සඳහා වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා බෙල් අකුණ ක්ලික් කරන්න. Summon for you යුගයේ නාලිකාව.